සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් මම ඔබ හමුවන්නේ අමරණ මෙඩ්සර්ව්ස් විශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. අද මම කතා කරන්නේ මේ බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්. මේක මේ වැඩිහිටියන් පමණක් නෙවෙයි, බොහොම දරුවන්ටත් තියෙන ගැටලුවක්. මොකද්ද එම ගැටලුව? මේ බඩ වේලීම. මේ අපි එකට ඉංග්‍රීසියෙන් කියනවා constipation කියලා. මල පහ පිටවීම අඩුවීම. බඩ වේලීම කියන තත්ත්වය ගත්තාම මේකට ගොඩාක් හේතු තියෙනවා. කරුණු කාරණා රාශියක් තියෙනවා. මේක රෝගී තත්ත්වය නිසාත් වෙන්න පුළුවන්. තමන්ගේ ගන්න ආහාරවල ප්‍රශ්න නිසා වෙන්නත් පුළුවන්. තමන් ගන්න පානය කරන දියර වර්ග ප්‍රමාණය නිසා වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ ගණනාවක් තියෙනවා මේකේ. අපි බලමු එකින් එක මොනවද එම කරුණු කාරණා කියලා. දැන් බඩ වේලීම කියලා ගත්තාම මේ ස්ටූල් පාස් කරන එක, මල පහ කරන එක එක එක්කෙනාට විවිධයි. මේක සමහරව ඉන්නවා මල පහ කිරීම දවසට එකපාරක් තමයි සිද්ධ කරන්නේ. සමහරව ඉන්නවා දවසට දෙපාරක් සිද්ධ කරන්න පුළුවන්. තවත් සමහරව ඉන්නවා දවසට වැඩි වාර ගාණක් මල පහ පිට කරන්න පුළුවන්. මේ රෝගී තත්ත්වයක් නොවි. තවත් සමහරව ඉන්නවා දවස් කිහිපයකට සැරයක් මල පිට කරන්න පුළුවන්. නමුත් මේක වෛද්‍ය විද්‍යාවේදී ගන්නේ මේ බඩ වේලීම කියන එක අර්ථ දක්වන්නේ සතියට දින 3කට වාර 3කට වැඩි අඩු ප්‍රමාණයක් නම් මල පිට වෙන්නේ. අන්න එතෙන්දි තමයි මෙන්න මේ රෝගී තත්වයට දාන්නේ. බඩ වේලීම කියන තත්වයට, constipation කියන තත්වයට. ඉතින් අපි දන්නවා මොනවා කරන්නත් මේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට ජලය අවශ්‍යයි. මේ ජලය පානය කරන එක සමහරුන්ගේ ඉතාම අඩුයි. මොකද සිරුරට අවශ්‍ය ප්‍රමාණය වත් ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට, විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ, විශේෂයෙන්ම මහලු අයගේ. ඒගොල්ලෝ මොකද සිද්ධ කරන්නේ? හුඟක් වෙලාවට මේ කෑම කාපුවාම වතුර උගුරක් දෙකක් බොනව ඇරුණුකොට අනිත් වෙලාවට හිතලවත් මේ ජලය පානය කරන්නේ නැහැ. වෙනත් දියර වර්ගයක් පානය කරන්නේත් නැහැ. අන්න එතෙන්දී මේ දියර පානය අඩු වුණොත්, විශේෂයෙන්ම ජලය පානය කිරීම අඩු වුණොත් සමහර විට මේ මල පිටවීම අඩු වෙන්න පුළුවන්. මොකද බඩ වේලීමක් ඇති වෙන්න පුළුවන්. මේක අපි වැඩිපුර දකින්නේ වැඩිහිටියන්ගේ. ඒ වගේම තමයි එම తত্ত্বය අනිත් ඕන කෙනෙකුට එන්න පුළුවන්. දරුවන්ටත් එන්න පුළුවන්. ඉතින් අංක 1 තමයි මේ ජලය පානය. හොඳින් ජලය පානය කරන්න ඕනේ. මොනවා කරන්නත් මේ බඩ වේලීම අඩු නම් ඉස්සෙල්ලම දියර පානය වැඩි කරගන්න ඕනේ. ඉතින් ඊළඟ කාරණේ තමයි සමහර වෙලාවට බඩ වේලීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි ගන්න ආහාර ප්‍රමාණය අඩු වුණොත්. ඉතින් මල හැදෙන්නේ ආහාර වලින්නේ. අපි ගන්න ආහාර ප්‍රමාණය අඩු නම් අන්න එතකොටත් මල පිටවීම අඩු වෙන්න පුළුවන්. ආහාර ප්‍රමාණය වැඩි නම් සමහර විට මල පිටවීම වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් මෙතෙන්දි මතක තියාගන්න ඕනේ සමහරව ඉන්නවා මේ ඩයට් කරන අය. ඒ කියන්නේ ඩයට් කරනවා කියන්නේ ආහාර පාලනය කරන අය. තමන්ගේ සිරුරේ බර වැඩි නම් සමහර වෙලාවට බර අඩු කරගන්න ආහාර පාලනය සිද්ධ කරන්න පුළුවන්. අන්න එතෙන්දි සමහර වෙලාවට මේ හොඳට තිබිච්ච මේ දේ සමහර වෙලාවට ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සමහර නිදන්ගත රෝග තියෙන අය ඉන්නවා මේ ආහාර ගන්නවා අඩුයි. විශේෂයෙන්ම ආයෙත් මට කියන දේ මහලු වේදිත් එහෙමයි. සමහර වෙලාවට කුඩා දරුවොත් විශේෂයෙන්ම ආහාර ගැනීම අඩු වුණොත් මල පිටවීම අඩු වෙන්න පුළුවන්. අන්න එතෙන්දිත් අපිට මේ constipation කියන තත්ත්වය දකින්න පුළුවන්. ඉතින් මේ මල පිටවීම අඩු වුණාම මොන විදිහටද මල පිට වෙන්නේ? දැන් මෙවැනි අයට වැසිකිළියට ගියාම ගොඩාක් වෙලාවට මෙවැනි අයගේ මල බොහොම ඝනකම්ව තමයි පිට වෙන්නේ. සමහර අයගේ මේක පුරුලට යන්නේ නැහැ. කැට ගහිලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලා වැසිකිළියට වෙලා ඉන්න ඕනේ. සමහරවිට ගොඩක් වෙලා තටමඬ සිද්ධ වෙනවා. ඉතින් සමහර වෙලාවට රෝගියාටම සිද්ධ වෙනවා. රෝගියාට තේරෙනවා සමහරට මේ මල ඇවිල්ලා පහළ ගොඩක් හිර වෙලා තියෙනවා වගේ. අන්න ඒ වගේ අවස්ථාවල රෝගීන් සමහරට ඇඟිලි පාවිච්චි කරලා මේ මල එළියට යවන්න උත්සාහ කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට එතන දැන් මේ තැටමීම හෝ මල ඇවිල්ලා තදවීම නිසා සමහර වෙලාවට මේ අර්සස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. සමහර විට මුත මාර්ගයේ එළියට එන්න පුළුවන්. සමහරට අපි කියන එකට රෙක්ටල් ප්‍රොලැප්ස් කියන තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. ඉතින් මම සඳහන් කළා විශේෂයෙන්ම ජලය පානය සහ ආහාර ගන්න ප්‍රමාණය අඩු වුණොත් මේ තත්ත්වය එන්න පුළුවන්.
ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි බලන්න ඕනේ අපේ මේ සමහර රෝගී තත්ත්ව නිසා බඩ වේලීමක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථිය. බෙල්ල ආශ්‍රිතව තියෙන බෙල්ල ඉදිරිපස කොටසේ තියෙන ග්‍රන්ථියක් තියෙනවා තයිරොයිඩ් ග්‍රන්ථිය කවුරුත් දන්නවා. අපි ශරීරයේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය ග්‍රන්ථියක්. ඒ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වුණොත් අපි ඒකට කියනවා හයිපෝතයිරොයිඩිසම්. හයිපෝතයිරොයිඩිසම් කියන තත්වයේදී මේ බඩ වේලීම සිද්ධ වෙන්න පුළුවන්. බඩ වේලවන රෝගියෙක්ගේ අපි මෙම පරීක්ෂණය සාමාන්‍යයෙන් සිද්ධ කරනවා. එම ගැටලුව තියෙනවනම්. ඒ වගේම තමයි තවත් ඔය දියවැඩියාව කියන රෝගී තත්වය. ඒ වගේම ස්නායු රෝගයක් තියෙනවා මේ පාකින්සන්ස් කියලා. පාකින්සන්ස් කියන රෝගී තත්වයේදී ඒ වගේම තමයි මේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව තියෙන පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය කියලා අන්න ඒව ගැටලු වලදී ඒකට තවත් ස්නායු රෝගවලදී මෙම බඩ වේලීම ඇති වෙන්න පුළුවන්. ඉතින් ස්නායු රෝග කිව්වහම සමහර බොහෝ දුරට මේ අංශභාග කියන තත්වය ඇති වුණොත් රෝගීන්ගේ අංශභාග රෝගීන්ට බඩ වේලීමක් එන්න පුළුවන්. මොකද ස්නායු ඒ බඩවැල් ආශ්‍රිතව ස්නායු අකර්මණ්‍ය වුණාම ඒක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි මේ කොඳුයට පෙළිය ආශ්‍රිතව මේ අනුතුරු සිද්ධ වුණොත් කොඳුයට පෙළියේ සුෂුම්නාවට හානි වුණොත් සුෂුම්නාව ඩැමේජ් වෙලා ඒ කියන්නේ කොඳුයට පෙළියේ අස්ථි වලට හානි වෙලා එතනින් පහළ ස්නායු වැඩ කරන්නේ නැතුව ගියොත් අන්න එතකොටත් මෙම තත්ත්වය ඇති වෙන්න පුළුවන් මෙම බඩවැලීමේ තත්ත්වය. ඉතින් ඊළඟ ප්‍රධාන හේතුව තමයි මේ බඩවැලේ අවහිරතාවයක් තිබුණොත්. බඩවැලේ අවහිරතාවයක් තිබුණොත් මේ බඩවැලීම කියන රෝගී තත්ත්වය එන්න පුළුවන්. විශේෂයෙන්ම මහා බඩවැලේ. අපි කියන මහා ආන්ත්‍රයේ ගැටලු තිබ්බොත් විශේෂයෙන්ම ගෙඩියක් තිබුණොත් මහා ආන්ත්‍රයේ. මහා ආන්ත්‍රයේ කොටස් කීපයක්ම තියෙනවා. මහා ආන්ත්‍රයේ උඩට යන කොටස තියෙනවා, හරහට යන කොටස තියෙනවා, පහළට යන කොටස තියෙනවා. ඒ වගේ තැම්වල ගෙඩි වර්ග આવොත් මල පිටවීම අවහිර වෙන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ අපි දන්නවා මේ මල ඇවිල්ලා රැඳිලා තියෙනවා මේ රෙක්ටම් එක කියන සිග්මොයිඩ් කෝලොන් එක කියලා කොටසක් තියෙනවා. රෙක්ටම් එක කියලා තව කොටසක් තියෙනවා. ඒ කියන්නේ ගුද මාර්ගයට ටිකක් ඉහළින් පිහිටන කොටස් දෙකක්. එම තැන්වල තමයි මේ මල ඇවිල්ලා රැඳිලා තියෙන්නේ. සමහර විට එම කොටස් වලත් ගෙඩි වර්ග ආවොත් මේ මල පිටවීම අවහිර වෙන්න පුළුවන්. අන්න එතෙන්දී ඔය කන්ස්ටිපේෂන් කියන තත්ත්වය ඇති වෙනවා. ඉතින් මේ ගෙඩි වර්ග කිව්වහම මෙතෙන්දී හානි කර ඒවත් තියෙන්න පුළුවන්, හානි කර නොවන ඒවත් තියෙන්න පුළුවන්. වැඩිපුරම අපි දකිනවා මේ හානි කර ඒවා. මොනවද හානි කර ගෙඩි වර්ග? විශේෂයෙන්ම මහා බඩවැල ආශ්‍රිතව පහළ ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකාමය තත්ත්ව. ඉතින් බඩවැලේ පිළිකාවක් ආවොත් ගොඩක් වෙලාවට මේ හොඳට තිබුණ මල පිටවීම වෙනස් වුණොත් අපි කියනවා altered bowel habits කියලා. මේ මල පිටවීමේ වෙනසක් ආවොත් පුද්ගලයෙකුට අපි එතෙන්දී බලන්න ඕනේ ඒක විශේෂයෙන්ම විමර්ශනය කරලා මොකක් නිසාද සිද්ධ වෙන්නේ කියලා. එතකොට සමහරවිට තියෙනවා සමහරලාට කාලයකට බඩ වේලනවා, කාලයකට මල හොඳට යනවා. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ මානසික ගැටලු නිසාත් වෙන්න පුළුවන්. නමුත් මේ බඩවැලේ පිළිකාමේ තත්ත්වයන් නිසාත් ගෙඩි වර්ග නිසාත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක් වහාම විමර්ශනය කර බලන්න ඕනේ. ඉතින් මේ වගේ හේතු ගණනාවක් තියෙනවා බඩ වේලීම ගත්තාම. එතකොට බඩ වේලීම රෝගී තත්ත්වයක් නිසා නෙවෙයි නම් අපිට තහවුරු වුණොත් අපි මොකද කරන්න ඕනේ? අපි ගන්න ආහාරයේ විශේෂයෙන්ම ෆයිබර් අපි කියනවා කෙඳි වර්ග බහුලව තියෙන ආහාර තමයි භාවිතා කරන්න ඕනේ. විශේෂයෙන්ම පළතුරු, එතකොට පලා වර්ග, ධාන්‍ය වර්ග අන්න ඒවා වැඩි වෙන්න ඕනේ. ආහාරය, ජලය ඒ ටික වැඩි වෙන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි බඩ වේලීමට හේතු වන ආහාර විශේෂයෙන් පිටි ආහාර. එතකොට මේ මස් වර්ග, සැර කෑම අපි සැර කෑම කියලා ගත්තාම ඇසිඩ් සහිත ආහාර, ලුණු අධික ආහාර අන්න ඒ වගේ දේවල් වලින් වළකින්න ඕනේ. හැකි හැම වෙලාවෙම කෙඳි සහිත ආහාර තමයි භාවිතා කරන්න ඕනේ. එවැනි ආහාර වැඩි කර ගන්න ඕනේ. කෙඳි කිව්වහම මේ ගොඩක් අය කල්පනා කරනවා බඩ වේලීමක් આવොත් මේ කොහිල කියලා. කොහිල විතරක් නෙවෙයි එළවලු කොයි වගේත් ෆයිබර් තියෙනවා. ඉතින් එළවලු භාවිතය වැඩි කරන එක හොඳයි මෙවැනි රෝගී. එතකොට දැන් තවත් දෙයක් තියෙනවා මේ මල පිටවීම අක්‍රමවත් වෙන හේතු. ඒවා තමයි මේ මල පිටවීම හරි පිළිවෙලකට සිද්ධ නොකරන අය විවිධ හේතු නිසා. සමහර අය කාර්ය බහුලකම නිසා, සමහර අය කම්මැලිකම නිසා.
වෙන්න පුළුවන්. මේක පුරුද්දක් විදිහට එකම වෙලාවට දෛනිකව එකම වෙලාවකට සිද්ධ වෙන පරිදි සිදු කරගන්නවා නම් හොඳයි. සමහර අය මේක පොඩ්ඩක් යන්න ඕනකම තිබ්බොත් අපි කියන අර්ජ් එක කියලා. එහෙම තියෙන අය සමහර වෙලාවල් තියෙනවා ඒක කල් දානවා. වෙනත් කරුණු කාරණා නිසා. අන්න එතකොට මෙම ගැටලු ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. කොයි වෙලේවත් මල පහ පිට කිරීම යන්න ඕනොත් කල් දාන්න හොඳ නැහැ. කල් දාන්න ගියොත් අර රිද්ම් එක වෙනස් වෙනවා. වෙනස් වෙලා මේ අක්‍රමවත් මල පිටවීමක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මහා බඩවැලේ මේ මල රැඳිලා තියෙන්න මොකද මලවල තියෙන ජලය ඇඟට අවශෝෂණය වෙනවා. එතකොට මල පිට නොවී තියෙන්න මොකද අපහසුතාවය එන්න වැඩි වෙනවා. මොකද මල ඝන වීම සිද්ධ වෙනවා වැඩි නිසා. ඒක ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ඕනේ. මොකද මෙම සිද්ධිය ළමයින්ට තමයි ගොඩක් වෙලාවට බලපාන්නේ. දැන් ළමයි විශේෂයෙන්ම දරුවෝ ඉන්න අය කුඩා දරුවෝ ඉන්න විශේෂයෙන්ම ළමයා කක්ක නොදැම්මත් උමනාවක් කියන්නේ නැති වුණත් එකම වෙලාවට දරුවව ඒ මල පිටකරන්න ඒ අදාළ තැනක තියන්න ඕනේ. තියලා පිට නොකලත් කමක් නැහැ. ඒක පුරුදු කරන්න ඕනේ එකම වෙලාවට. මොකද දරුවෙක්ගේ මල ඝන වුණොත් පහළ දරුවා කක්ක දාන්න නැතුව නවත්තනවා. නවත්තපුවාම සිද්ධ වෙන්නේ මොකද්ද? තව තවත් අර ජලය අවශෝෂණය වීම නිසා මල කැටි ගහිලා ප්‍රමාණය ලොකු වෙලා ඊට පස්සේ තවත් අපහසු වෙනවා. අපි මේකට කියනවා විෂස් සයිකල් එකක් කියලා. මේක චක්‍රයක් වගේ යනවා. මල පිට කරන්නේ මල වේලෙනවා. එතකොට දරුවාට වේදනාව වෙනවා. දරුවා කක්ක පිට කරන එක නවත්තනවා. ඉතින් ඕක දිගටම ගිහිල්ලා ලොකු අපහසුතාවයකට පත් වෙනවා. සමහර වෙලාවට වෛද්‍යවරු හම්බෙන්න ගිහිල්ලා සමහරට රෝහල් වලට ගිහිල්ලා අර වස්ති කරලා අර ඝන වෙච්ච මල අයින් කරන්න සිද්ධ වෙනවා. ඉතින් දරුවෙකුට විශේෂයෙන්ම මේක දෙමාපියෝ හොඳින් බලන්න ඕනේ. මේ දරුවෝ අක්‍රමවත් මල පහ කිරීම දරුවන්ගේ ගොඩාක් දේවල් වලට ගැටලුකාරී තත්ත්ව වලට හේතු වෙනවා. තවත් తాවකාලික අවස්ථා තියෙනවා. මේ ගර්භණී භාවය වගේ අවස්ථා මේ බඩවේලීමක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ බඩවැල් තෙරපීම නිසා මේ කලලය නිසා අන්න ඒ වගේ අවස්ථා తాවකාලිකව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගැහණු උදවියගේ තවත් අවස්ථාවක් තියෙනවා මේ රෙක්ටොසීල් කියලා. සමහර විට මේ ගර්භාෂය පහත් වීම නිසා ගර්භාෂය පහත් වෙනකොටත් සමහර විට ගර්භාෂය කිට්ටුවෙන්මයි මේ මහා බඩවැල තියෙන්නේ. විශේෂයෙන්ම කුද මාර්ගයේ තියෙන්නේ. එතකොට ඒ කුද මාර්ගයේ සමහර අයගේ පහත් වෙනවා මේ ගර්භාෂය පහත් වෙනකොට. එහෙම නැත්නම් ගර්භාෂය පහත් නොවි කුද මාර්ගයේ විතරක් පහත් වෙන්නත් පුළුවන් රෙක්ටොසීල් කියලා. අන්න එම තත්ත්වය ඇති වුණොත් එතකොටත් මේ මල පහ කිරීමේ ප්‍රශ්න ඇති වෙනවා. බඩවේලීමක් සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට දැන් යන්න අවශ්‍යතාවය තියෙනවා. හරියට යන්නේ නැහැ. අන්නේ ෆීලිං එක එනවා. ඉතින් නැවතත් මතක් කළොත් බඩවේලීම කියන தත්ත්වය රෝගයක් නොවිත් තියෙනවා. රෝගයක ලක්ෂණයක් විදිහටත් තියෙනවා. ඒක තමයි මතක තියාගන්න ඕනේ. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපේ ආහාර විහරණ ඒ පැවතුම් ඊටාම වැදගත් වෙනවා. බඩවේලීම අඩු කරගන්න මම දැන් පැහැදිලි කරපු විදිහට. ඉතින් ඒ වගේම තමයි අදාළ වෙලාවල් වලදී ඒ අදාළ පරීක්ෂණ සිද්ධ කරන්න ඕනේ. සිද්ධ කරලා හේතුව හොයා ගන්න ඕනේ. එහෙම නැතුව සමහරව ඉන්නවා මේ බඩ විරේක වෙන බේත් වගේ දේවල් පාවිච්චි කරනවා වෛද්‍ය උපදෙසකින් තොරව. එතකොට මේ ප්‍රතිකාර විදිහට තියෙන්නේ මොනවද බැලුවොත් තමන්ගේ මුලින්ම ආහාර සහ ඒ දියර පානය හදා ගන්න ඕනේ. ගොඩක් වෙලාවට බඩවේලීම දිගට තියෙනවා නම් නොයෙකුත් ප්‍රතිකාර තියෙනවා ඇත්ත වශයෙන්ම. භාවිතා කරන්න පුළුවන් බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙනුත් තියෙනවා. විශේෂයෙන්ම ආයුර්වේදීය සහ පාරම්පරික දේශීය දෙකම පැත්තෙනුත් තියෙනවා. ඉතින් එම ඖෂධ තමන් හිතුමනාපේ භාවිතා කරලා හරියන්නේ නැහැ. වෛද්‍ය උපදෙස් පරිදි තමයි භාවිතා කරන්න ඕනේ. ඉතින් ගොඩාක්ම ගැටලුවක් නම් අර වස්තියක් කරලා අපි කියන එනීමා එකක් දීලා ඒ පහළ බඩවැල් වල රැඳිලා තියෙන ඒවා කොටස් අයින් කරන්න ඕනේ. අපි කියන විරේචනයක් කරලා ඒවා අයින් කරන්න ඕනේ. ඉතින් ඒ වෛද්‍ය ක්‍රම දෙකේම එම ප්‍රතිකාර තියෙනවා. ඉතින් සුදුසු වෛද්‍යවරු විසින් තමයි ඒවා සිද්ධ කරන්න ඕනේ. සුදුසුකම් තියෙන වෛද්‍යවරු. ඉතින් දැන් ඔයාලට පැහැදිලි මේව බඩවේලීම කියන්නේ ටිකක් සංකීර්ණ කතාවක්. මේක නිකන් එක දෙයකින් එක ප්‍රතිකාරයකින් ඉවර කරන්න බෑ සමහර වෙලාවට. ඒක විමර්ශනය කරන්න ඕනේ. ඒකට හේතු හොයන්න ඕනේ. අන්න ඊට පස්සේ තමයි ප්‍රතිකාර ලබා දෙන්න ඕනේ.
ඉතින් අදත් මම සමගන්නවා අමරනා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. ඔයගලන්ට ගැටලු තියෙනවා නම් අපිට මේ කමෙන්ට් සරහා ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට එතකොට ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඉතින් සුබ දවසක් ඔබ සියලු දෙනාට. නැවතත් මුණ ගැසෙමු අලුත් දෙයක් සමග.